නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අපේ ලක්දෙරණේ වාසය කළ සිංහලයන්ගේ ආදි ගුරු දෙවිඳු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය. සාදු සාදු සාදු. ඒ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මේ යුගයේ අපට තේරෙන ආකාරයට කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සද්ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ කැකිරාව පාර පලාගල යන ලිපිණී පදිංචි පින්වත් සරත් විජේසිංහ පියාණන් සහ බී.කේ. පේමාවතී මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස විසින්. පින්වත්නි, අපි මේ ගත කරන මනුස්ස ජීවිතේ මනුස්සයන් හැටියට ගොඩාක් කරදර පීඩාවලට මුහුණ දීලා සිටින අවස්ථාවක්. රෝග වේශනයන් වලට ලක් වෙලා බොහෝ දෙනෙක් මේ මනුස්ස ලෝකෙන් සමු අරගෙන ඉවරයි. ඊළඟට ස්වභාවික විපත් වලට මුහුණ දීලා බොහෝ දෙනෙක් මේ මිනිස් ජීවිතෙන් සමු අරගෙන ඊළඟට ඒවට මැදි වෙලා මොනතරම්නම් මිනිස්සු දුකට පත් වෙලා සෝසුසුම් හෙළමින් ජීවත් වෙනවද? ඒ අතරේ ඒ සියල්ලට මුහුණ දෙමින්, ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් තමන්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ඒ දහම් අවවාදවලට අනුව හැඩගස්වා ගන්නට ඊටාම පොන්චි පිරිසකට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් හිතලා බලන්න පින්නතුනි, මේ ලෝකේ මේ කෝටි සංඛ්‍යාත ජනකායක් වාසය කරන මේ ලෝකේ සමහර රටවල දවසට කී දෙනෙක් නම් මේ රෝග ව්‍යසනයන් වලට ලක් වෙලා මැරෙනවද? ඒ අතරේ බුදු ගුණයක් ආපු කිසි කෙනෙක් නැහැ. ඒ අතරේ තථාගත බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරපු බණපදයක් අහපු අය නැහැ. ශ්‍රාවක සංඝයා කියන්නේ කවුද කියලා සංඝයා ගැන අහපු අය කවුරුත් නැහැ. මිසදිටු මති මතාන්තරවර පැටලි ඉඳලා ඒවයින් පිහිට පිළිසරණ සොයා ඉඳපු අය මැරිලා අපාගත වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි, අපට මේ ලැබුණු මනුස්ස ජීවිතේ අපි අනිවාර්යෙන්ම කොහොම හරි ඇති කරගත යුතු දෙයක් තියෙනවා. අපි කොහොම හරි ඒක ඇති කර ගන්නට ඕනි. ඒ කුමක්ද? ඒ තමයි කර්මඵල විශ්වාසය.
කර්මඵල විශ්වාසී නෑ කියන්නේ එයා මරණින් මත්තේ දුගතියි. ඇයි එයා පින්පව් විශ්වාස කරන්නේ නෑනේ? එතකොට මේ කර්මඵල විශ්වාසය නැති පිරිස තමයි මේ ලෝකේ වැඩි. ඉතින් වර්තමානයේ අවාසනාවකට මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනේ සමහර පැවිදි අයටත් ඒක නෑ කියලා අපට තේරෙනවා. කටයුතු කරන විදිය දැක්කම නේ. බොහෝ ගිහි අයටත් ඒක නෑ. දැන් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායිනි. මේ බණපදේ අපි පුංචි කාලේ ඉඳලා අහලා නැද්ද? අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිත. සිතේ තමයි හැම දෙයක්ම හටගන්නේ. සිත මුල් වෙලා තමයි හැම දෙයක්ම කරන්නේ කියන්නේ. එතකොට පැහැදුණු සිතින් අපි යමක් කරනවා නම්, පැහැදුණු සිතින් අපි යමක් කියනවා නම්, අපි පහන් සිතින් යමක් කල්පනා කර කර ඉන්නවා නම් අන්න ඒ වෙලාවට අපේ ජීවිතේට රැස් වෙන්නේ පුණ්‍ය කර්ම, කුසල කර්ම. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකෙන් රැස් වෙන පින සෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිත දූෂිත කරගෙන, සිත අපහදවාගෙන, සිත කිලිටි කරගෙන යමක් සිතුවොත්, යමක් කෙරුවොත්, යමක් කතා කරනවද ඒකෙන් රැස් වෙන්නේ දුක් විපාක, පාප කර්ම. ඒක පිටිපස්සෙන් එනවා කිව්වා හරියට කරත්තේ බැඳලා ඉන්න ගුණා පිටිපස්සේ කැරකි කැරකි යන රෝදි වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලස්සන උපමාවලින් නුවණැත්තන්ට මේක තේරුම් ගන්න තවත් විදියකින් කියා දුන්නා. උන්වහන්සේ වදාළේ යම්කිසි කෙනෙක් මිහිරි බීජ සරුසාරු පොළවක හිටවනවා. මිදි බීජ හරි මිහිරි බීජ හරි සරු පොළවක හිටවනවා. එතකොට ඒ බීජ පැලවෙලා ඔහුට අස්වැන්න හැටියට ලැබෙන්නේ මිහිරි දෙයක්ද අමිහිරි දෙයක්ද? මිහිරි දෙයක්. ඒ වගේ මේ මිනිස් ලෝකේ ගත කරද්දී අපි සිත දූෂිත කරගෙන අපි කයින් වචනෙන් මනසින් පාප කර්ම රැස් කරනවා නම් අපි සුගතිය පැතුවා කියලා, නිවන පැතුවා කියලා කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එයාට ඒ ලැබෙන විපාකයේ පාපීමයි. සතර අපාය කරාම යනවා. ඊළඟට යම්කිසි කෙනෙක් මේ අපි හිතමු කොහොඹට හිටවනවා පොළොවේ. කොහොඹට හිටුවට පස්සේ කොහොඹ පැලවෙලා විශාල කොහොඹ ගස් හැදෙනවා. එයාට ඒ කොහොඹ ගහින් කොහෙන් ගත්තත් එයාට ලැබෙන්නේ තිත්ත දෙයක්, අමිහිරි දෙයක්. ඒ වගේ සිත කය වචනය මෙහෙवला පාප කර්ම රැස් කරයිද? එයාට රැස් වෙන්නේ පාප කර්ම නම් එයාගේ උපත පාපීමයි. සිත කය වචනය මෙහෙवला පුණ්‍ය කර්ම රැස් කරයිද? එයාගේ උපත යහපත්. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ කරා යන්න ඒ පින් හේතු වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සහස්සම්පිචේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළේ මෙලොව පරලොව මේ දෙලොවටම අයහපත පිණිස පවතින, දුක පිණිස පවතින වචන දහස් ගණන් කතා කළත් කිසිම වැඩක් නැහැ කිව්වා. ඒ බඳු වචන මොන තරම් ඇහුවත් වැඩක් නැහැ කිව්වා. නමුත් ජීවිතේ අවබෝධ වෙන, හිත සංසිඳෙන එක වචනයක්, එක බුද්ධ වචනයක් අහලා ජීවිතේ සංසිඳෙනවා නම් ඒ වචන ශ්‍රේෂ්ඨයි, උතුම්. ඒ බඳු වචන අහන්න කිව්වා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට, මහණෙනි ඔබ එකට එකතු වුණාම කරුණු දෙකක් කරන්න කිව්වා. සම්නිපතිතානං වෝ භික්කවේ ද්වයං කරණීයන්ත වදාමි. මහණෙනි ඔබලා එකට එක් රැස් වුණාම කරුණු දෙකක් කරන්න කිව්වා. ඒ තමයි ධම්මීවා කතා, දහම් කතාව කරන්න කිව්වා. දැන් ඔබට මෙවන් ආපදා සම්පන්න කාලයක වුණත් දුර්ලභ වාසනාවක් ලැබුණා. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලියේ තියෙන නිසා
ඔබේ නිවසේ දහම් කතා ඇහෙනවා. ඔබට හැම තිස්සෙම ආශිර්වාදාත්මක සෙත් පිරිත් ඇහෙනවා. ඔබ ඒවට සම්බන්ධ වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළේ දහම් කතාව කරන්න කිව්වා. එහෙම නැත්නම් අරියෝවා තුන්නී භව. නිහඬව තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාද මෙනෙහි කර කර ඉන්න කිව්වා. භාවනාවක යෙදෙන්න කියලා වදාලා. ඉතින් ඒ නිසා පින්නතුනේ අද අපි ඉගෙන ගන්නේ හරි ලස්සන දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොත් වහන්සේගේ බික්ඛු වර්ගයේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. සාමාන්‍යයෙන් අපි ගත්තොත් වර්තමානයේ මිනිසයන් තුල බහුල වශයෙන් තියෙන්නේ බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. හොඳට බලන්න ලෝකෙ දිහා. එතකොට ඒ අතරේ අපගේ මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ගැන බලන්ට මේ දේශනාවේ හරි ලස්සනට කියා දෙනවා අපට අපේ සිත කය වචනය අපි හසුරුවා ගත යුත්තේ කොයි ආකාරයටද කියලා. ඉතින් ඒ දිනවල අපගේ මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. ඒ වේළුවනාරාමයේ පිටිපස්සේ තිබුණා අම්බලට්ටිකාව කියලා පුංචි උයනක්. ඒ අම්බලට්ටිකාවේ වැඩ හිටියා අපගේ රාහුල ස්වාමින් වහන්සේ. ඒ විද්දි රාහුල ස්වාමින් වහන්සේගේ වයස අවුරුදු 7යි. ඉතින් බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ උන්වහන්සේ මොකද කළේ? භාවනාවෙන් නැගිටලා අම්බලට්ටිකාවට වැඩම කළා. ඒ වේළුවනාරාමේ පිටිපස්සේ තිබුණු අම්බලට්ටිකාවට වැඩම කළා. එතකොට අර අවුරුදු 7 පොන්චි රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා දුරදීම තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කුටිය පැත්තට වඩිනවා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ මොකද කරේ? හනිකට ආසනයක් සූදානම් කළා. ඊළඟට පාදෝවණී කරගන්නට පෑන් වාජනයක් පිළියෙල කළා. දැන් මේ අවුරුදු කීයක කෙනෙක්ද? අවුරුදු 7යි. අවුරුදු 7ක පුංචි රාහුල ස්වාමීන් වහන්සේ ඒ විදිහ අරහත්ත්වයට පත් වෙලා නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අර පෑන් වාජනයෙන් පාදෝවණී කරගත්තා. පාදෝවණී කරගෙන ආසනේ වැඩ හිටියා. රාහුල ස්වාමීන් වහන්සේත් මොකද කරේ? භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ළඟින් වාඩි වුණා. එතකොට අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දහම් අවවාද ටිකක් මේක කරනවා. තිරිපා යුගල දෝවණේ කරගෙන උන්වහන්සේ අර වාජනේ වතුර චූටක් ඉතිරි කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඉතිරි වූ ඒ පෑන් වාජනේ පෙන්වලා අහනවා රාහුල ස්වාමීන් වහන්සේගෙන්, රාහුල මේ බලන්න මේ වාජනේ වතුර චූට්ටයි නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔය වගේමයි යම් කෙනෙක් දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? යම් කෙනෙක් දැන දැන බොරු කියනවාද? අන්න එයාගේ ශ්‍රමණ ධර්මයේ චූට්ටයි කිව්වා තියෙන්නේ. බලන්න ගත්ත උපමාව. අර වාජනී තින පුංචි වතුර ස්වල්පේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල මේ වාජනී තින වතුර චූට්ට පේනවනේ. මේ වගේ කිව්වා යම් කෙනෙක් දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? දැන දැන බොරු කියනව නම්, බේගල් කියනව නම් එයාගේ ශ්‍රමණ ධර්මයේ චූට්ටයි තියෙන්නේ. ඒ කියන්නේ යම් පැවිද්දෙක් දැන දැන බොරු කියයිද? යම් සිල්මෑණි කෙනෙක් දැන දැන බොරු කියයිද? ඒ අයගේ ශ්‍රමණ ධර්මයේ චූට්ටයි. යම් උපාසකයෙක් දැන දැන බොරු කියයිද? එයාගේ උපාසක ධර්මය චූට්ටයි. යම් උපාසිකාවක් දැන දැන බොරු කියයිද? එයාගේ උපාසිකා ධර්මයේ චූට්ටයි තියෙන්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ භාජනයේ තිබුණ වතුර චූට වීසි කළා. බිමට හැලුවා. ඒ භාජනයේ තිබුණ වතුර චූට වීසි කරලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා, "දැක්කනේ රාහුල, මම මේ භාජනයේ තිබ්බ වතුර චූට වීසි කළා." "එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ." "ඔය වගේමයි රාහුල, යම් කෙනෙක් දැන දැන බොරු කියනවාද, දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද, ඔහුගේ ශ්‍රමණ ධර්මය බැහැරට වීසි කරලා තියෙන්නේ. එහෙමනම් භික්ෂුන් වහන්සේ නමක් වේවා, සිල්මෑණි කෙනෙක් වේවා, දැන දැන බොරු කියනවා නම්, දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැත්නම් ඒ අයගේ ශ්‍රමණ ධර්මය බැහැරට වීසි කරලා. උපාසක උපාසිකාවෝ දැන දැන බොරු කියනවා නම්, දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැත්නම් ඒ අයගේ උපාසක උපාසිකා ධර්මයේ බැහැරට වීසි කරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාජනයේ මුණින් අතට හැරෙව්වා. ඒ භාජනයේ මුණින් අතට නවලා රාහුල ස්වාමීන් වහන්සේට වදාලා, "රාහුල දැක්කනේ මේ භාජනයේ මුණින් අතට හැරෙව්වා." "එහෙමයි ස්වාමීනි." "ඔය වගේමයි රාහුල, යම් කෙනෙක් දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද? යම් කෙනෙක් දැන දැන බොරු කියයිද, ඔහුගේ ශ්‍රමණ ධර්මයේ මුණින් අතට හරවගෙන ඉන්නේ." දැන් හිතලා බලන්න, ඔබ කලයක් අනිත් පැත්ත හරලා නවනවා. ඒ කලයට වතුර පිරෙයිද? නෑ. ඒ වගේ දැන් යම්කිසි වික්ෂුවක් වේවා, සිල්මෑණි කෙනෙක් වේවා, දැන දැන මුසා කියනවා නම්, බොරු කියනවා නම් ජීවිතේට පින රැස් වෙන්නේ, කුසල් වැඩින්නේ. හිස් ජීවිතේ මුණින් අතට හරවලා, ශ්‍රමණ ධර්මයේ මුණින් අතට හරවගෙන, යම් උපාසිකාවක්, යම් උපාසක කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ උපාසක උපාසිකා ධර්මයේ මුණින් අතට හරවලා, ඇයි ජීවිතේට පින කුසලයේ රැස් වෙන්නේ? රැඳෙන්නේ මොකුත්. පින රැඳෙන්නේ, කුසල් රැඳෙන්නේ. දැන් බලන්න පින්නතුනි, එතකොට අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු විස්තර ඔබ මේ පසුගිය කාලේ පුරාවට ශ්‍රවණය කළා. උන්වහන්සේ පෙරුම් පුරන කාලේ එක ජීවිතයකවත් දැන දැන බොරු කියලා නැහැ. සත්‍යමයි කතා කළේ. ඒ සත්‍ය පාරමිතාව මත කියනවා සියලු පාරමී වැඩුණි. ඒ සත්‍ය පාරමිතාව මත කියනවා සියලු කුසල් තියෙන්නේ, සියලු පාරමී තියෙන්නේ. උන්වහන්සේ පෙරුම් පුරන කාලේ කල්ප ගණන් බොරු කියලා නෑ. එතකොට බලන්න, ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ භාජනයේ උඩු අතට හැරෙව්වා. උඩු අතට හරවලා ඒ හිස් භාජනයේ පෙන්වලා රාහුල ස්වාමීන් වහන්සේට වදාලා, "රාහුල දැක්කනේ මම මේ භාජනයේ දැන් උඩු අතට හැරෙව්වා." "එහෙමයි ස්වාමීනි." බලන්න කොච්චර ලස්සනයිද ඒ යුගය. අපට දැන් සිතින් මවා ගන්නට ඇත්නම් මේ කාලේ නම් හිතා ගන්නවත් බෑ. ඒ කාලේ දැන් බලන්න, මේ අම්බලට්ටිකාවට අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අවුරුදු 7 පුංචි රාහුල ස්වාමීන් වහන්සේට ලස්සන දහම් අවවාදයක් කරනවා. "රාහුල දැක්කනේ දැන් මේ භාජනේ මං උඩු අතට හැරෙව්වා. මේ හිස් භාජනේ පේනවනේ." "එහෙමයි ස්වාමීනි." බුදුරජාණන් වහන්සේ වදාලා, "ඔන්න ඔය වගේ රාහුල, යම් කෙනෙක් දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද, ඔහුගේ ශ්‍රමණ ධර්මයේ හිස්." අන්න බලන්න. එතකොට පැවිදි කෙනෙක් වේවා, සිල්මෑණි, මේ කාලේ දැන් භික්ෂුණී නෑනේ, සිල්මෑණිවරුනි ඉන්නේ, සිල්මෑණි කෙනෙක් වේවා, දැන දැන බොරු කියනවා නම්, දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද, ශ්‍රමණ ධර්මයේ හිස්. ඒකයි රැඳෙන්නේ, කුසල් පිං රැඳෙන්නේ. උපාසක උපාසිකාවොත් එහෙමයි. දැන දැන බොරු කියනවා නම් ජීවිතේ හිස්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ, දැන් එතකොට බලන්න, එහෙමනම් භික්ෂුවකගේ පැවිද්ද තියෙන්නේ මේ බොරු නොකීම නම් වූ ගුණය මතනේ. භික්ෂුවකගේ පැවිද්ද තියෙන්නේ මේ බොරු නොකීම නම් වූ සිල්පදේ මත.
උපාසක උපාසිකාවන්ගේ සියලු ගුණ රැඳෙන්නේ මේ බොරු නොකීම නම් වූ සිල්පදේ මත. දැන් අපි ගත්තොත් පන්සිල් ගත්ත දැන්. ඔබ වචනේ සම්බන්ධව එක සිල්පදයක් ගත්ත. හැබැයි ඒ බොරු නොකීම නම් වූ සිල්පදේට අන් සියල්ල ඇතුළත්. ඒ බොරු නොකීමෙන් වැළකුණා කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් හරි විදියට, ධර්මයේ සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, ඒ ಗುಣ අදහනවා නම් එයා බොරු නොකීම විතරක් නෙමෙයි කරන්නේ. කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ බොහෝම ධාර්මිකයි. එතකොට දැන් බලන්න එහෙමනම් මේ සිල්පදේ මත සියලු ගුණ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔන්න රජ්ජුරුවන්ට හස්ති රාජයෙක් ඉන්නවා. විශාල දල තියෙන හස්ති රාජයෙක් ඉන්නවා රජ්ජුරුවන්ට. ඉතින් මේ ඇත් රජා මේ මහා බල සම්පන්නයි කියනවා. ඉතින් මේ ඇත් රජා යුද්ධයට යනවා. යුද්ධයට ගියාට පස්සේ මේ ඇතා යුද බිමේදී මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇත් රජා ඉස්සරහ කකුල් දෙකෙනුත් යුද්ධ කරනවා කියනවා. පිටිපස්සේ කකුල් දෙකෙනුත් යුද්ධ කරනවා කියනවා. ඒ වගේම ශරීරයෙන්ුත් යුද්ධ කරනවා කියනවා. ඔළුවෙනුත් යුද්ධ කරනවා. කන් දෙකෙනුත් යුද්ධ කරනවා. දල දෙකෙනුත් ගහනවා බිඳිනවා යුද්ධ කරනවා. ඒ වගේම නකුටෙනුත් යුද්ධ කරනවා. නමුත් සොඬවැල රැකගෙන ඉන්නවා. සොඬවැල සංගවාගෙන ඉන්නවා කියනවා. එතකොට ඒ ඇත් රජා ශරීරයේ අනිත් සියලු අංග පාවිච්චි කරනව යුද්ධ කරන්න. හැබැයි හොඬවැල සංගවාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල එතකොට ඒ ඇත්ගොව්වට මෙන්න මෙහෙම හිතෙනවා කියනවා. අපි මේ රජ්ජුරුවන්ගේ මහා විශාල බල සම්පන්න මේ ඇත් රජා මේ යුද බිමේදී මේ ඉස්සරහා පාදකිනුත් යුද්ධ කරනවා. පිටුපස්සේ පාදකිනුත් යුද්ධ කරනවා. ශරීරයෙන්ුත් යුද්ධ කරනවා. ඔළුවෙනුත් යුද්ධ කරනවා. කන් දෙකෙනුත් යුද්ධ කරනවා. ඒ වගේම නකුටෙනුත් යුද්ධ කරනවා. හැබැයි මේ සොඬවැල සංගවාගෙන ඉන්නවා. සොඬවැල රැකගෙන ඉන්නවා. එතකොට ඒ ඇත්ගොව්වට හිතෙනවා කියනවා මේ ඇතා නම් රජ්ජුරුවන්ට ජීවිතේ දීලා නේ. මේ ඇතා රජ්ජුරුවන්ට ජීවිතේ දීලා නෑ. එතකොට ඔය වගේ තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා මම මේ තෙරුවන් සරණ යනවා කී බොරුවට නම් කී ඉන්නේ. තිසරණේට දෙවි පුදා නෑ. දැන් අපි ගත්තොත් පුංචි කාලේ ඉඳලා අපි කියන්නේ නැද්ද මේක තෙරුවන් සරණ යනවනේ. දැන් ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති කියලා නේ. යමෙක් බුදුරජුන් සරණ යයිද ඔහු අපායේ යන්නේ නැත. මරණින් මත්තේ කොහෙද යන්නේ? දෙවියන් අතර. දැන් වර්තමානයේ අපි ගත්තොත් මැරෙන මිනිස්සු සමහරු පෙරීතෝ වෙලා වැහිලා කෑ ගහනවා. අපායේ යන්නේ. එතකොට දැන් මේ කියාපු බුද්ධ වචනෙට ගැළපිලා නැහැ නේ තමන් කරපු දේ. එහෙනම් පුංචි කාලේ ඉඳලා කියලා තියෙන්නේ බොරුවට. තිසරණේට දෙවි දීලා නැහැ. අර ඇතා හොඬවැල රැකගෙන ඉන්නවා වගේ වර්තමානයේ තෙරුවන් සරණ යනවා කිව්වට මිනිසුන්ගේ මිසදිටු නම් අතාරින්නේ. හොඳට බලන්න කේන්දර සුබනක සුබ නිමිති අනවින කොඩවින හදිහුණියන් හොඳට කරන්නේ නැද්ද හැමෝම? හැමෝම කරනවා. ඊළඟට නිന്ദා අපහාස ගැරහිලි හොඳට කරගෙන යන්නේ නැද්ද? එහෙනම් තිසරණේට දෙවි දීලා නැහැ. එතකොට දැන් ජීවිතේ මිතිසරණේට දෙවි දුන්නා නම් හරි විදිහට තෙරුවන් සරණ ගියා නම් ජීවිතේට කරදර ප්‍රශ්න එනකොට හොයන්න පුළුවන්. ජීවිතේට අභියෝග එනකොට හොයන්න පුළුවන්. ජීවිතේට දුක එනකොට හොයන්න පුළුවන්. ජීවිතේට බය තැති ගැනීම වෙනකොට හොයන්න පුළුවන්. ඔබම කල්පනා කරලා බලන්න මට ඒබඳු වෙලාවල් වලට ශාස්ත්‍රුන් වහන්සේ සිහි වුණාද? ධර්මයේ සිහි වුණාද? ශ්‍රාවක සංඝයා සිහි වුණාද? නැත්තම් දේවාල ගානේ දිව්වද? මෙහෙමනේ වෙන්නේ ගොඩක් අයටනේ. එහෙම වුණා නම් දැන් තුනුරුවන් සිහි වුණා නම් අන්න සතුටු වෙන්න අනේ මට මේ සරණ තියෙනවනේ.
සරණ තමන්ට තියෙනවද නැද්ද කියලා බලා ගන්න තියෙන්නේ තමන්ට දැන් ඔන්න වර්තමානයේ විශාල අභියෝගයක්. කරදර ප්‍රශ්න ඉවරයක් නෑ එක පිට. එතකොට මෙහෙම වෙද්දි තමන් අහිංසකව නිහතමානීව නිහඬව තුනුරුවන් සිහි කර කර නම් ඉන්නේ. අන්න සරණ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල යම් වෙලාවක ඒ ඇත් රජා යුද්ධ කරද්දී ඒ ඉදිරි පාවලනුත් යුද්ධ කරනවා පිටුපස්සේ පාවලනුත් යුද්ධ කරනවා ඊළඟට ශරීරෙනුත් යුද්ධ කරනවා කන් දෙකෙනුත් යුද්ධ කරනවා ඔළුවෙනුත් යුද්ධ කරනවා දල දෙකෙනුත් යුද්ධ කරනවා නකුටෙනුත් යුද්ධ කරනවා ඒ වගේම සොඬ වැලෙනුත් යුද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල එතකොට ඒ ඇත් ගොව්වට මෙහෙම හිතෙනවා කියනවා මේ ඇත් රජා නම් රජ්ජුරුවන් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරලායි තියෙන්නේ. මේ ඇත් රජාට රජු වෙනුවෙන් කළ යුතු වෙන දෙයක් නැහැ. අන්න. එතකොට රජ්ජුරුවන්ට දිවි දීලා ඉන්නේ මේ ඇත් රජා. එතකොට දැන් අපි ගත්තොත් දැන් ඔන්න බලන්න දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ඒ කාලේ ඉඳපු මිනිස්සුන්ට කියා දෙද්දී ඒ මිනිස්සු ඒ ධර්මය අහලා ඉවරුණාට පස්සේ ඒ ශ්‍රාවකයෝ කියනවා ඒ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය අහලා අවසන් වුණාම කියනවා භාග්‍යතුන් වහන්සේ ඊතා සුන්දරයි ඊතා මනහරයි යටට හරවා තිබුණු දෙයක් උඩට හරවා පෙන්නවා වගේ සැඟවී තිබිච්ච දෙයක් මතු කරලා පෙන්නවා වගේ අඳුරේ ඉන්න කෙනෙකුට ආලෝකය දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද පටන් දිවි තිබෙන තුරාවට භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. ධර්ම රත්නයේ සරණ යනවා. ශ්‍රාවක මහා සංඝ රත්නයේ සරණ යනවා කියලා සරණ ගියාමයි ආයෙ වෙනස් වෙන්නේ. මේ ලක්දෙරණට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම මේ සිංහලයන්ට කියා දුන්නේ තමන් වහන්සේ සරණ යන්න නෙවෙයි. මොකක්ද කියා දුන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යන හැටි. ධර්මයේ සරණ යන හැටි. ඒ ශ්‍රාවක සංඝයා සරණ යන හැටි. ඒතර මේ ලංකාවේ ඒ හිටපු එකල වාසය කළ සිංහලයෝ හරි විදිහට තෙරුවන් සරණ ගියා. කොච්චරද කියන්නේ දැන් අපි අහලා තියෙනවා ඒ කාලේ සුද්ධෝ මිනිසයන්ව තිසරණයෙන් අයින් කරන්න. ඒ කාලේ අම්මලාගේ ඇකෙන් දරුවෝ ඇදලා අරගෙන උඩ දාලා කඩුව අල්ලනවා. තිසරණේ අතාරින්න කියලා. ඒ තිසරණේ අතාරින්නේ. ඒ මිනිස්සු ඒ කාලේ මෙනෙහි කළ ධර්මය අහෝ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ මොනතරම් සත්‍යයක්ද? මේ සාංශාරික ගමන ගෙවාගෙන ඉද්දී දරුවෝ වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ දහම මෙනෙහි කරද්දී ආය අඬන්න දෙයක් ඉතිරි වෙයිද? සිහිය උපදිනවනේ සනිකව. එහෙනම් මේ ජීවිතෙත් මම මේ දරුවෝ වෙනුවෙන් අඬා වැළපුණා කියලා වැඩක් නෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා ඒ හස්ති රාජයා ඒ ඇත් රජා රජ්ජුරුවන්ට දිවි දීලා ඉන්නවා වගේ ඒවමේවකෝ රාහුල යස්ස කස්සති සම්පජාන මුසාවාදේ නත්ති ලජ්ජා අන්න ඒ වගේ පින්වත් රාහුල යම් කෙනෙකුට දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැත්නම් දැන දැන බොරු බේගල් කියනව නම් නාහං තස්ස කිංචි පාපං අකරණීයන්ති වදාමි. අන්න ඔහුට කරන්ට බැරි පාපයක් නෑ කියලයි මා කියන්නේ. කොච්චර භයානක දෙයක්ද එහෙනම් මේ බොරු කීම කියන එක. එතකොට දැන දැන බොරු කියන්න යමෙක් ලැජ්ජා නැද්ද? දැන දැන බොරු කියනවාද අභූත චෝදනා කරනවාද? එයාට කරන්න බැරි පාපයක් නෑ කියනවා. ඕනම මොහොතක මව් මරන්න පුළුවන්. ඕනම මොහොතක පියා මරන්න පුළුවන්. ඕනම මොහොතක ආනන්තරීය පාප කර්ම කරගන්න පුළුවන්. බලන්න තියෙන අනතුරු. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තස්මාතිහ රාහුල හස්සා පින්න මුසා බනිස්සාමීති ඒවං හිතේ රාහුල සික්කිතබ්බං. රාහුල ඒ නිසා බොරුණං කියන්නේ නෑ කියලා. රාහුල ඔබ ඔය විදියට හික්මෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. එහෙනම් මම නම් ජීවිතේ නිසාවත් බොරුවක් නම් කියන්නේ නෑ කියලා හික්මෙන්න කියනවා. පුහුණු වෙන්න කියනවා. දැන් බලන්න බුද්ධ කාලේ අපි ගත්තොත් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක
ඒ මනෝභාවනීය වූ ඒ මහා ශ්‍රාවකයෝ ළඟ වාසය කරලා ඒ කාලේ පැවිදි වෙලා ඉඳපු අයටත් බැරුව ගියානේ මේ දහම අල්ලගන්න. දැන් කෝකාලික කියලා භික්ෂුවක් හිටිය ඔබ අහලා තියෙනවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන ගැටිලා අමනාප වෙලා දැන බොරු කිව්වනේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ. එහෙනම් මේ වර්තමානයේ ඉතින් මේ වර්තමානයේ ගත්තොත් මේ අභූත චෝදනා කරන අය ගැන හිතන්න තියෙන ධර්මයෙන් කොහොමද? අනේ මේ අය දැන අපට අභූත චෝදනා කරාට නිନ୍ଦා අපහාස කරාට අනේ මේ අය අපට ගහන්නේ නේ. ධර්මයේ තියෙනෝනේ එහෙම හිතන්න කියලා. අනේ මේ අය අපට මේ අතින් පයින් පහර දෙන්නේ නේ. එහෙම නැත්නම් හිතන්න කියනවා අනේ මේ අය කොච්චර හොඳයිද අපිට ආවි ආයුධ වලින් පහර දෙන්නේ නේ. මේ අපිව මරන්නේ නැහැ නේ කියලා ධර්මයේ සිහි කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒ එකල කෝකාලික ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ ගිහින් කිව්වනේ ස්වාමීනි මේ සාරිපුත්ත මොග්ගල්ලාණෝ පවිටුයි. පවිටු ආසා ඇත්තෝ ඒ කියලා මෙහෙම කිව්වා. ඒකේ භයානකකම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා කෝකාලික එහෙම කියන්න එපා. සාරිපුත්ත මොග්ගල්ලාන කෙනේ සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න කිව්වා. උන්වහන්සේලා කෙරෙහි සිත පහදවා ගන්න කියද්දි ඇහුවේ නෑ. ඒකම කිව්වා. දිට්ඨ ධම්ම වේදිනියම ඒ ජීවිතේම මේ ශාරීරික පුංචි අබෑට තරමේ ශාරීරික පුරාම බිබිලි දැම්මා කියනවා. ඊළඟට ඒවා ටික ලොකු වෙලා දැන් සමාව ගන්නෙම නෑනේ කියද්දි. ඒ බිබිලි ටික ලොකු වෙලා පුංචි බෙලිගෙට තරමට ලොකු වුණා කියනවා. සැරව ගලලා ඒවා පුපුරලා අනන්ත දුක් විඳලා තමයි පදුම කියන නිරේ උපන්නේ. අදටත් නිරේ විඳවනවා. එතකොට මේ දහම අස මෙවන් ධර්මයන් තියෙද්දි ඇයි මේ වර්තමාන මිනිස්සුන්ට සිහිය උපදින්නේ නැත්තේ? නුවණ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මාගේ ධර්මයේ තියෙන්නේ කාටද? ප්‍රඥාවන්තයින්ටයි. ප්‍රඥාවන්තයින්ට මේ වගේ දහම් අවවාද ඇහෙනකොටම සිහිය උපදිනවා. අන්න ඒ අය මේ සිත කය වචනේ සංවර කරගන්නවා. එතකොට බලන්න දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ කෙලෙස් ප්‍රහාණය වීම ආශ්‍රවයන් ප්‍රහාණය වීම ගැන මං කියන්නේ දන්නා කෙනාටයි දකිනා කෙනාටයි කියනවා. දැන් අපේ හිතේ තියෙනවනේ කෙලෙස්. දැන් අපි ගත්ත වර්තමාන වුණත් නොයෙක් අය නොයෙක් පාපී දේවල් කියනවා. නොයෙක් පාපී දේවල් කරනවා. ඒ හිතේ හටගත්තු කෙලෙස් නිසා. අකුසල් නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ඒ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ දන්න කෙනාට දකින කෙනාට කියනවා. කුමක් දන්නා කුමක් දකිනා කෙනාටද? ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. එතකොට යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවන යමෙක් එයාට නූපන් කෙලෙස් උපදින්නේ. උපන් කෙලෙස් පවා ප්‍රහාණය වෙලා යනවා. දැන් මේ අහන දහම නුවණින් මෙනෙහි කරොත් එයාට සිහිය ඉපදිලා මේක ඉස්සරහට හරි ලස්සනට තියෙනවා අපේ මේ සිත කය වචනේ සංවර කරගන්න ඕන ආකාරය. ඒතකොට එයාට පුළුවන් උපන් කෙලෙස් පවා ප්‍රහාණය කරන්න යෝනිසෝ මනසිකාරයෙන්. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න මොකද වෙන්නේ? නූපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් තව වැඩි වෙනවා. ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ කී මට කී හිතන්න මොකද වෙන්නේ? තවත් ඒ ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක් විසඳෙන්නේ. අරුබුදේ තවත් වැඩි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල මේක ලස්සනයි වුණ බලන්න. රාහුල කණ්ණාඩියේ තියෙන්නේ මොකටද? මොන වගේ ප්‍රයෝජනයක්ද තියෙන්නේ කණ්ණාඩියෙන් කියලා ඇහුවා. එතකොට මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි හොඳින් විමසා බැලීම පිණිසයි කණ්ණාඩිය තියෙන්නේ. දැන් ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා හොඳින් විමසා බලන්නේ නැද්ද? මොනවද බලන්නේ? මගේ මූණේ මොනවා හරි අඩුපාඩු තියෙනවද? කොණ්ඩේ අවුල් වෙලාද? ශාරීරික අඩුපාඩු හොයන්නේ නැද්ද කණ්ණාඩි ළඟට? එතකොට හොඳින් විමසා බලන්න කියනවා කණ්ණාඩිය තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේක ලස්සන අවවාදයක් කරනවා. දහම් කණ්ණාඩියෙන් තමන්ව බලා ගන්න හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔය වගේමයි හොඳින් විමසා බලා තමයි කයින් ක්‍රියාවක් කළ යුත්තේ. හොඳින් විමසා බලා තමයි වචන කතා කළ යුත්තේ.
හොඳින් විමසා බලා තමයි මනසින් ක්‍රියා කළ යුත්තේ. කොච්චර ලස්සනයි. දැන් වර්තමානයේ සාමාන්‍යයෙන් අපට වර්තමාන මිනිස්සු යමක් හිතුණද හිතුණ එක කරා. ගහන්න හිතුණොත් ගැහුවා. නේද? බනින්න හිතුණොත් බැන්නා. මරන්න හිතුණොත් මැරුවා නේ. නමුත් බලන්න අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ අවවාද. කයින් වචනින් මනසින් යම් ක්‍රියාවක් කරද්දී හොඳට විමසා බලන්න කියනවා. මේක හරි ලස්සනයි. ඒක කියා දෙන ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔන්න ඔබට කයින් ක්‍රියාවක් කරන්න තියෙනවා. ඔන්න ඔබට දැන් කයින් වැඩක් කරන්න තියෙනවා. එතකොට මේ කයින් කරන්න තියෙන ක්‍රියාව ගැන හොඳට නුවණින් විමසා බලන්න ඕනි කියනවා. කොහොමද බලන්න කියන්නේ? ඔන්න මට දැන් වැඩක් කයින් කරන්න තියෙනවා. ඉදම් මේ කාය කම්මං අත්‍යව්‍යාබාදායපි සංවත්තේය. මම මේ වැඩේ කළොත් මට මේක විපත පිණිස පවතීවිද? මට දැන් ඔන්න වැඩක් කරන්න තියෙනවා. මම මේ වැඩේ කළොත් මට මේක විපත පිණිස පවතීවිද? ඒ වගේම මේක අනුන්ට විපත පිණිස පවතීවිද? මේක දෙපැත්තටම විපත පිණිස පවතීවිද? අයහපත පිණිස පවතීවිද? ඒ වගේම මේ කායික ක්‍රියාව අකුසලයක්ද? මේක දුක උපදවන දුක් විපාක තියෙන දෙයක්ද කියලා හොඳට විමසා බලද්දී ඔබට අවබෝධ වුණොත් මේ වැඩේ මං කළොත් විනාසයි. මේ වැඩේ මං කළොත් මේ කායික ක්‍රියාව කළොත් මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. දෙපැත්තටම විපත පිණිස පවතිනවා. මේක නම් අකුසලයක්. මේක පාපී දෙයක් කියලා ඔබට තේරුණොත් රාහුල ඒ බඳු ක්‍රියා කිසිසේත්ම ඔබ නොකළ යුතුයි. මොනතරම් ලාභ ප්‍රයෝජන ලැබුණත් මොනතරම් වාසි ලැබුණත් ඒ බඳු ක්‍රියා කිසිසේත් නොකළ යුතුයි. ඔබව රජ කරනවා කිව්වත් ඒ බඳු ක්‍රියා නම් කරන්න එපා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල ඉතින් රාහුල ඔබ ඔය විදිහට නුවණින් විමසා බලනකොට ඒ කයින් කරන්න තියෙන ක්‍රියාව ඔබට යහපත පිණිස පවතිනවා නම් අනුන්ටත් යහපත පිණිස පවතිනවා නම් දෙපැත්තටම යහපත පිණිස පවතිනවා නම් ඒක කුසලයක් නම් ඒකෙන් පින් රැස් වෙනවා කියලා ඔබට අවබෝධ වුණොත් ඒක කුසලයක් නම් ඒක සැප උපදවන සැප විපාක තියෙන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒව රූපන්තේ රාහුල කායේන කම්මං කරණීයං රාහුල එබඳු ක්‍රියාවන් කයින් කරන්න කියනවා. ඔන්න එහෙමනම් දැන් අපි කයින් ක්‍රියාවක් කරන්න කලින්ම හොඳට විමසා බලන්න ඕනි. දැන් මම මේ වැඩේට ගිහිල්ලා මේ වැඩේ කළොත් මේක මට යහපතක් වෙයිද? අනුන්ට යහපතක් වෙයිද? එහෙම නැත්නම් මට මේක අයහපතක් වෙයිද? අනුන්ට අයහපතක් වෙයිද? දෙපැත්තටම මේක යහපත්ද අයහපත්ද කියලා විමසන්න කියනවා. ඒතකොට කුසල් අකුසල් පින්පව් එතන විමසා බලන්න ඕනි කියලා තමයි මේ කියන්නේ නේ. ඒකයි මුලින් අපි ඉගෙන ගත්තේ කර්මඵල විශ්වාසී තියෙන්න ඕනි. වර්තමානයේ ඒක නැති හින්දානේ ඕව විමසන්නේ. ලාභ ප්‍රයෝජන ලැබෙනවා නම් ඕන එකක්. තනතුරු තානාන්තර ලැබෙනවා නම් ඕන එකක් කරන්නේ නැද්ද? කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඊළඟට ඔන්න දැන් ඔබ දැන් කයින් ක්‍රියාවක් කරමින් ඉන්නවා. දැන් ඔබ යම්කිසි වැඩක් කරමින් ඉන්නවා. ඒ කරන අතරෙත් කල්පනා කරන්න කියනවා. අපි මම මේ වැඩේ දැන් මේ කර ඉන්නේ මේක මට විපත පිණිස පවතින එකක්ද මේ? මේක අන් අයට විපත පිණිස පවතින එකක්ද? මේක දෙපැත්තටම විපත පිණිස පවතින එකක්ද? මේකෙන් මට පින්ද රැස් වෙන්නේ පව්ද රැස් වෙන්නේ කියලා විමසා බලන්න කියනවා. ඒ වැඩේ කරන ගමන් මේක කුසලයක්ද? මේකෙන් මේ සැප විපාක මේකෙන් උපදවනවද කියලා විමසන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල එහෙම කල්පනා කරද්දී ඔබට අවබෝධ වුණොත් මේ වැඩේ නම් හරියන්නේ. මේක මටත් විපත පිණිස පවතිනවා, අන් අයටත් විපත පිණිස පවතිනවා, දෙපැත්තටම විපත පිණිස පවතිනවා. මේකෙන් පව් රැස් වෙන්නේ. මේක අකුසලයක්. ඒ මොහොතේ මේ වැඩේ නවත්තන්න කියනවා. දමල ගහලා යන්න කියනවා. එතකොට බලන්න ඒ මොහොතේ මේ ක්‍රියාව අතහරින්න කියනවා. කරන්න එපා කියනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල ඒ ක්‍රියාව කුසලයක් නම් ඒකෙන් පින් රැස් වෙනවා කියලා ඔබට තේරුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දිගටම කරගෙන යන්න කියනවා. ඒ කියන්නේ මේ කායික ක්‍රියාව දිගටම ඉවර වෙනකම්ම සතුටින් කරන්න කියනවා. දැන් හිතලා බලන්න ඔබ ඔන්න සෑ මලුවක් අතු ගගා ඉන්නවා. බෝ මලුවක් අතු ගගා ඉන්නවා. ඔබ දානි පූජා කර කර ඉන්නවා. බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කරමින් ඉන්නවා. ඔබ බණ අහමින් ඉන්නවා. ඒතර මේවා ඔබ නැවත නැවත සිහි කරලා බලද්දී ඒවා කුසල්. ඒවෙන් පින් රැස් වෙනවා. ඒතර ඒවා සතුටින් දිගටම කරගෙන යන්න පුළුවන්. නමුත් තමන්ගේ ජීවිතේටත් අනුන්ගේ ජීවිතේටත් අයහපත දුක උපදවන දෙයක් නම් නුවණැත්තා ඒක කල්පනා කරන්න එයාට අවබෝධ වුණොත් මේකෙන් නම් පව් රැස් වෙනවා, මේක අකුසලයක්, මේක හොඳ නෑ, මේක මට ගැලපෙන්නේ නෑ කියලා තේරුන ගමන් ටක් ගාලා නවත්තනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේකේ හරි ලස්සන ඊළඟට වදාලා රාහුල ඔබ කයින් ක්‍රියාවක් කරලා ඉවරුණාට පස්සෙත් ඒ කයින් කරපු ක්‍රියාව ගැන හොඳට විමසා බලන්න කියනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ මිනිසයන් තුල මේවා ඇත්තෙම නෑ. නේද? දැන් හොඳට හිතලා බලන්න කයින් ක්‍රියාවක් කරන්න ගලින් මෙහෙම විමසීමක් කරනවාද? නෑ. කයින් ක්‍රියාවක් කර ඉන්නකොට ඔබ වැඩක් කර ඉන්නකොට මෙහෙම කල්පනා කරනවද? නෑ. ඔබ යම්කිසි වැඩක් කරලා ඉවුණාට පස්සේ මෙහෙම කල්පනා කරනවද? නෑ. දැන් මේකේ වදාළ රාහුල ඔබ කයින් දැන් යම්කිසි ක්‍රියාවක් කරලා ඉවරයි. ඔබ යම් වැඩක් කරලා ඉවරයි. කල්පනා කරන්න කියනවා මම මේ කරපු වැඩේ මේ කායික ක්‍රියාව මට විපත පිණිස හේතුනාද? මේක අනුන්ට විපත පිණිස හේතුනාද? දෙපැත්තටම විපත පිණිස හේතුනාද? මං කළ වැඩේ අකුසලයක්ද? මං කළ වැඩෙන් පව් රැස් වුණාද? ඊළඟට ඒ මං කරපු වැඩේ දුක් විපාක තියෙන දෙයක්ද කියලා විමසන්න කියනවා. එහෙම විමසද්දී ඒ ක්‍රියාව ඔබට තේරුණොත් අපේ මං මේ කරපු වැඩෙන් මට පවක් නිරැස් වුණේ. මම මේ අකුසලයක් නිකලේ. මම මේ නොකල යුත්තක් නේද මම මේ මගේ අතින් උනේ කියලා ඔබට අවබෝධ වුණොත් ඔබට වැටහුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඒක සංගවන්න එපා කියනවා. ඒ කල කියාව ශාස්ත්‍රූන් වහන්සේ ළඟ හෝ නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඉදිරියේ හෝ කියලා විවෘත වෙන්න කියනවා. සංගවන්න එපා කියනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඔන්න කායික ක්‍රියාවක් කළා ඔන්න සීල් පදේ කැඩුනා. එතකොට මොකද කරන්න ඕනි? පසු තැවි අඬ වැළපි අයියෝ මට වෙච්ච දෙයක් කී ඉන්නද? නෑ. නැවත සංවර වෙනවා, විවෘත වෙනවා. මගේ අතින් මේ වැරද්ද වුණා. මම ආයේ මේක කරන්නේ නෑ කියලා සංවර වෙන්න කියනවා. දැන් අපි ගත්තොත් වැරද්දක් වුණාට පස්සේ මේ විදිහට කායිකව නුවණැත්තා ඒක සංගවන්නේ නෑ කියනවා. ඔන්න ඔබට නුවණ තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. තමන්ගේ කායික අඩුපාඩුවක් සිද්ධ වුණොත් නුවණැත්තා මොකද කරන්නේ? ඒක වහන්නේ, හංගන්නේ, විවෘත වෙනවා. ඇයි අපි මේකේ මුලින්ම ඉගෙන ගත්තා? ඒ නුවණැත්තා කර්මඵල අදහනවා. ඔහු යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ඔහු මේ දහමට කැමති. ඔහු සාංශාරික දුකින් එතර වෙන්න කැමති. ඒ නිසා ඔහු විවෘත වෙනවා. ඒ නිසා ඔහු ඒ වරදින් නැගී හිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කළ කායික ක්‍රියාව කුසලයක් නම් සැප විපාක උපද්දවන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට රාහුල ඔබ ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුතුව දිවා රාත්‍රී දෙකෙහි කුසල් දහම් දියුණු කර ගනිමින් වාසය කරන්න කියනවා. දැන් බලන්න දානයක් දීලා ඉවරුනාට පස්සේ ඒකනේ කියන්නේ දෙන්න කලින් කල්පනා කරන්න කියනෝනේ. මොකද්ද කල්පනා කරන්න කියන්නේ? ඒ සංඝයාගේ ගුණ සිහි කර හිත සතුටු කරගන්න කියනවා. දෙන වෙලාවෙත් නුවණින් විමසන්න කියනෝනේ. දෙන වෙලාවෙත් සංඝ ගුණ සිහි කර සිත පහදවා සතුටු කරගන්න කියනවා. ඒ ක්‍රියාව කරලා ඉවරයි. දානේ දීලා ඉවරයි දැන්. දීලා ඉවරුණාට පස්සේ සතුටු වෙන්න කියනවා. සිත පහදවා ගන්න කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ වචනේ ගැනත් ওই විදියමයි. එතකොට බලන්න පින්නතුනි මේ ධර්මයේ කොයිතරම් අසිරිමත්ද කියලා. දැන් අපි ඔය ඉගෙන ගත්තේ කායික ක්‍රියා ගැන. දැන් අපි ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේට කලින් මේ ලෝකේ පහළ වුණා බුදු කෙනෙක්. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ.
එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් ගත වෙලා ගියාට පස්සේ ඒ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් එක්තරා ගමක වාසය කළා. එක භික්ෂුන් වහන්සේ නමක් ගොඩාක් සීලවන්තයි, ගුණවන්තයි. හැබැයි අනිත් භික්ෂුන් වහන්සේ එහෙම සීලවන්ත ගුණවන්ත නැහැ. ධර්මයට විනයට විරුද්ධ දේවල් කර කර හිටියා. එතකොට අර සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ මොකද කළේ? අර ධර්මයට විනයට විරුද්ධ දේවල් කරන භික්ෂුවට කරුණ කිව්වා. ඔහොම කරන්න එපා. ඕක වැරදි. මෙහෙමයි කියලා කරුණ කිව්වා. එතකොට මොකද වුනේ? අර පවිතු භික්ෂුව කිපුණා. කිපිලා අර භික්ෂුවට හොඳටම නිନ୍ଦා අපහාස කරන්න ගත්තා, ගරහන්න ගත්තා. දැන් බලන්න අසත්පුරුෂයන්ගේ හැටි. හැම කාලෙම ඉන්නවා. හැම බුද්ධ ශාසනයෙම ඉන්නවා අසත්පුරුෂයෝ. එතකොට අර සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ කියනවා ධර්මය විනය දන්න උත්තමයන් ළඟට මම මේ ප්‍රශ්නේ අරන් ගියොත් ඔබ වහන්සේට තේරෙයි කිව්වා. එහෙනම් මේ ධර්මයට විනයට එකඟ, ධර්මයේ විනය දන්න, ශාස්ත්‍රු ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ තියෙන අය කවදාවත් ඒ ධර්මයට විනයට විරුද්ධ දේවල් කරන්නේ නැහැ. එතකොට අර සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ කිව්වා මම ධර්ම විනය දන්න භික්ෂුන් වහන්සේලා ළඟට මේ ප්‍රශ්නේ අරන් ගියොත් ඔබ වහන්සේට තේරෙයි කිව්වා. එතකොට අර පවිතු භික්ෂුව කල්පනා කළා කාලඟටද මේක අරන් යන්නේ. ඒ කාලේ හිටිය කියනවා ඒ ධර්මය විනය දන්න සංඝ පීතෘන් වහන්සේලා දෙනමක්. උන්වහන්සේලා ඈත ප්‍රදේශයක වාසය කළේ කියනවා. ඒතර අර පවිතු භික්ෂුව මොකද කරේ? කල් තියාම ගියා. මෙයා මේ ප්‍රශ්නේ අරන් යන්නේ ඔතෙන්ට. එහෙනම් මං කල් තියාම යනවා කියලා මොකද කරේ? අර සංඝ පීතෘන් වහන්සේලා දෙනම ළඟට ගියා. ගිහිල්ලා දැන් මේ කාලේ නම් ඉතින් අටපිරිකරක් අරන් ගිහින් ඔය මොනවා හරි ගතමනාවක් දීලා පුළුවන් නේ ෂේප් කරන්න. ඒ කාලේ එහෙම නෑ. මොකද කළේ? හොඳට වත් පිළිවෙත් කරා. හොඳට උපස්ථාන කළා. උපස්ථාන කළ අර භික්ෂුන් වහන්සේලගේ හිත ගත්තා. කාලයක් ඉඳලා දැන් මෙයා සුදුසු වෙලාව බලලා අර උත්තමයෝ දෙන්නට කියනවා ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා. මං ඉන්න තැන භික්ෂුවක් ඉන්නවා. ඉතින් ඒ භික්ෂුවට මෙහෙම වුණා. දැන් මට හරි කරදරයි මෙහෙම කියලා කිව්වා. එතකොට ඒ උත්තමයා ඇහුවා කාගේද වරද කියලා ඇහුවා. වරද නම් ඉතින් මගේ තමයි. ඒ වුණාට ඒ භික්ෂුව ඒ ප්‍රශ්නේ මෙතෙන්ට අරන් ආවොත් ඔබ වහන්සේලා මට පක්ෂපාතීව කතා කරන්න කිව්වා. අසත්පුරුෂ ඇසුර තප්පරයකට හරි ලැබුණොත් විනාශයි. එතකොට ඒ අසත්පුරුෂයාගේ ඒ කීමට අර උත්තමයෝ දෙන්න අහස වුණා. මෙයා ඊළඟට ආයි ගිහිල්ලා තව තවත් අර ඇනුම් බැනුම් නින්දා අපහාස තව තවත් වැඩි කළා. ඊට පස්සේ අර ගුණවන්ත භික්ෂුව මොකද කළේ? අර ප්‍රශ්නේ අරගෙන අර භික්ෂුන් වහන්සේලා දෙනම ළඟට ආවා. ඇවිල්ලා මේ ප්‍රශ්නේ කිව්වා. හැබැයි ගත්තේ අර පවිතු භික්ෂුවගේ පැත්ත. ඒකලත් එහෙමනම්. ඊට පස්සේ අර භික්ෂුව කිව්වා අයියෝ කාශ්‍යප බුද්ධ ශාසනේ විනාශ වුණා කියලා ඒ භික්ෂුව යන්න ගියා කියනවා. හැබැයි පස්සේ කාලෙක අර මහතෙරුන් වහන්සේලා දෙනමට අරක මතක් වුණා. අනේ අපි දෙන්න අතින් වරදක් නෙමේ උනේ. කාශ්‍යප බුද්ධ ශාසනයට හානියක් නේද මේ උනේ? මේ උතුම් නිවන් මඟ කියා දෙන දුර්ලභ බුදු සසුනක අපි නොකල යුත්තක් නේද මේ උනේ කියලා ඔන්න විපිලිසර බව පසුතැවීම හටගත්තා. අවුරුදු 20000ක් සිල් ගුණ දම් පුරපු අය, නිවන් දකින්න අවස්ථාව තිබුණු අය සොළු මොහොතක් අසත්පුරුෂ මේ ඇසුර ලැබුණු නිසා බලන්න වෙච්ච දේ. ඒ පසුතැවීමෙන් මැරිලා උපන්නේ යක්ෂයෝ දෙන්නෙක් වෙලා. ඔබ අහලා ඇති සාතාගිරි හේමවත එපමණකින් බේරිලා මේ ගෞතම බුද්ධ ශාසනයේ සෝහන් වුණා. වර්තමානයේ නම් එහෙම වෙයි කියලා හිතන්න බෑ. වර්තමානයේ නම් තියෙන්නේ අභූතවාදී නිරයන් උපේති. අභූත චෝදනා කරන්නෝ නිරේ යනවාමයි. මොකද හේතුව මේ අඩුගානේ තිසරණේවත් තියෙනවා කියලා හිතන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ අපේ කායික ක්‍රියා කරන්න කලින් කරන වෙලාවෙත් කරලා ඉවරුණාට පස්සෙත් කල්පනා කරන්න ඕනේ මේකේ කුසල්ද අකුසල්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වගේම දේශනා කළා වචනේ ගැන.
හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාහුල දැන් ඔන්න ඔබට වචනයෙන් යමක් කියන්න තියෙනවා. ඊතකොට ඔබ ඒක කියන්න කලින් නුවණින් විමසලා බලන්න ඕනේ දැන් මම මේක කිව්වොත් මට විපත පිණිස පවතීවිද? මම මේක කිව්වොත් අනුන්ට විපත පිණිස පවතීවිද? මම මේක කිව්වොත් දෙපැත්තටම විපත පිණිස පවතීවිද? මම මේක කිව්වොත් එහෙම මේකින් මට මේ අකුසල් රැස් වෙනවද? මේක අකුසලයක්ද? මේක දුක් විපාක උපදවන දෙයක්ද කියලා කල්පනා කරන්න කියනවා. එහෙම කල්පනා කරද්දී රාහුල ඔබට තේරුණොත් අපේ මම මේක කිව්වොත් නම් විනාසයි. මේක අකුසලයක්. මේක මට විපත පිණිස පවතින එක. මේක අනුන්ට විපත පිණිස පවතින එක. මේක කිව්වොත් එහෙම බොහෝ දෙනෙක් තිසරණින් ඈත් වෙනවා. මේක කිව්වොත් එහෙම සාස්ත්‍රුන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අපහදිනවා. ඒ නිසා මම මේක කිසිසේත්ම නොකිය යුතුයි කියලා රාහුල ඒ විදිහට හික්මෙන්න කියනවා. ඒ බඳු දෙයක් කිසිසේත් කියන්න එපා කියනවා. මොනතරම් ලාභ ප්‍රයෝජන ලැබෙනවා කිව්වත් මොනතරම් තනතුරු තානාන්තර උසස් වීම ලැබෙනවා කිව්වත් ඒ බඳු දෙයක් කියන්න එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඒ කියන්න තියෙන දේ ඔබට දැන් වචනෙන් යමක් කියන්න තියෙනවා කතා කරන්න තියෙනවා ඒක ගැන නුවණින් විමසා බලද්දී ඒක Tamanට යහපත පිණිස පවතින දෙයක් නම් අන් අයට යහපත පිණිස පවතින දෙයක් නම් දෙපැත්තටම යහපත පිණිස පවතින දෙයක් නම් මම මේක කතා කළොත් බොහෝ දෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදිනවා. මම මේක කතා කළොත් බොහෝ දෙනෙක් ධර්මයේ ගැන පහදිනවා සංඝයා ගැන පහදිනවා. බොහෝ දෙනෙක් පිනට දහමට යොමු වෙනවා කියලා ඔබට තේරුණොත් ඒ බඳු දේ දෙපාරක් නොසිත කියන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔන්න දැන් ඔබ යමක් කතා කරමින් ඉන්නවා. දැන් ඔබ යමක් කියමින් ඉන්නවා. ඒ කතා කරන වෙලාවෙත් විමසන්න කියනවා. හැබැයි මේකට නුවණ තියෙන්න ඕනේ. ඒ කතා කරන වෙලාවෙත් නුවණින් විමස බලන්න ඕනේ. අනේ මම මේ කියන දේ මට විපත පිණිස පවතින දෙයක්ද මම මේ කී ඉන්නේ. අනුන්ට විපත පිණිස පවතින දෙයක්ද දෙපැත්තටම විපත පිණිස පවතින දෙයක්ද මේකෙන් පව් රැස් වෙනවද මේක අකුසලයක්ද කියලා විමස බලන්න කියනවා. දැන් කතා කරන ගමන් ඔබට තේරුණොත් අනේ මම මේ කියන එක අකුසලයක්. මේක මටත් හොඳ නෑ අන් අයටත් හොඳ නෑ. මේකෙන් බොහෝ දෙනෙක් තෙරුවන් කෙරෙහි අපහදිනවා. ඒ නිසා ඒ මොහොතේ මේ කතාව නවත්තන්න කියනවා. ඒ මොහොතේ මේක නවත්තන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔන්න දැන් යමක් කියලා ඉවරයි. ඒ කියලා ඉවරුණාට පස්සෙත් විමස බලන්න ඕනේ මං දැන් මේ විදිහේ කතාවක් කළා. මං අසවලාට මෙහෙම කිව්වා. මං අර උසාවියේ මෙහෙම සාක්ෂි දුන්නා. දැන් විමසලා බලන්න කියනවා. එතකොට මං ඒ විදිහට ඒ කතා කළේ අල්ලස් අරගෙන නම් එතකොට මං ඒ විදිහට ඒ කතාව කළේ වංචාවක් නම් මං කළේ. ඊළඟට විමසන්න කියන මේක මට විපත පිණිස පවතිනවද? අනුන්ට විපත පිණිස පැවතුනාද? මේකෙන් මට පවුද පින්ද රැස්ුනේ කියලා විමසා බලන්න කියනවා. ඒකෙන් රැස්ුනේ Tamanට පව් නම් Tamanට අකුසල් නම් රැස්ුනේ. Taman මේ නොකල යුත්තක් නම් ඒ කලේ බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල ඒක සංගවන්න එපා කියනවා. විවෘත වෙන්න කියනවා. නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඉදිරියේ සාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ හෝ නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඉදිරියේ හෝ විවෘත වෙන අනේ ස්වාමීනි මම මේ විදිහේ බේගල් කිව්වා. මේ විදිහේ බොරු කිව්වා. මේ විදිහට බොරු සාක්ෂි දුන්නා. මෙහෙම අපහාස කළා. මෙහෙම මඩ ගැහුවා කියන්න ඕනි කියලා විවෘත වෙන්න ඕනේ. විවෘත වුණාට පස්සේ අන්න විසඳුම. එහෙම විවෘත වුනේ නැත්නම් ආයි කිසි කලෙකක් එයාට බුද්ධ ශාසනයක් නම් මුණ ගැහෙන එකක් නෑ. බුද්ධ වචනයක් අහන්න කියන්න හම්බෙන එකක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කියලා ඉවරුණු දේ කුසලයක් නම් පින් රැස් වෙන දෙයක් නම් යහපත් දෙයක් නම් Tamanට අනුන්ට දෙපැත්තටම හිතා දිවා රාත්‍රී සතුටු වෙන්න කියන ප්‍රීති ප්‍රමුදිතව වාසය කරන්න කියනවා. අනේ මම මේ කතා කරපු දෙයින් බොහෝ දෙනෙක් තුනුරුවන් කෙරෙහිම සිත පහදවා ගත්තනේ කියලා සතුටු වෙන්න කියනවා. කොච්චර ලස්සනයිද? එතකොට බලන්න ඒ වචනයෙන් සිද්ධ වෙන පාපේ භයානක. දැන් මේකේ මුලින්ම භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒකනේ පැන් භාජනයේ උපමාවට අරගෙන.
දැන දැන බොරු කියන්ට ලැජ්ජා නැද්ද යමෙකුට? ඔහුගේ ඒ ශ්‍රමණ ධර්ම, ඒ ගුණ ධර්ම ලස්සනට උපමා කළානේ. එතකොට දැන දැන බොරු කියන යමෙක් ලැජ්ජා නැත්නම් ඔහුට නොකල හැකි පාප කර්මයක් නැහැ කියලා වදාලා. ඉතින් ඒ නිසා මේ වචනය අනිවාර්යෙන්ම අපි සංවර කරගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාහුල ඔන්න දැන් ඔබ මනසින් හිතින් යමක් කල්පනා කරන්නට සූදානම් ඉන්නවා. දැන් අපි ගත්තොත් අපි නිකන් ඉන්න හැම මොහොතකම අපි හිතින් යමක් කල්පනා කරනවා. එතකොට යමක් හිතින් කල්පනා කරන්න කලින් හිතන්න කියනවා මම මේක කල්පනා කර කල්පනා කළොත් මේක Tamanට විපත පිණිස පවතීද? අනුන්ට විපත පිණිස පවතීද? දෙපැත්තටම විපත පිණිස පවතීද? මේක අකුසලයක්ද කුසලයක්ද කියලා විමස බලන්න කියනවා. එතකොට ඒක අකුසලයක් නම් පාපී දෙයක් නම් මෙනෙහි කර ඉන්න හදන. ඒ කියන්නේ අනුන්ට විරුද්ධව අභූත දේවල් කරන්න, මේ අනුන්ව තලා පෙලා කටයුතු කරන්න, බොරු කියන්න, කේලාම් කියන්න, පරුස වචන කියන්නන් දැන් Taman හිතාගෙන ඉන්නේ. ඒක කවදාවත් හිතන්න එපා කියනවා. අතාරින්න කියනවා. ඒක ප්‍රඥාවෙන් දැක තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒක කාටවත් කී කියන එකක් නෙවෙයි. එතකොට ඒක ප්‍රඥාවෙන් දැකලා මොකද කරන්න ඕනේ? ඒක අතාරින්න ඕනේ. මම මේ වගේ දේවල් කල්පනා කරන්න ගියොත් අමාරුයි වැටෙනවා කියලා. ඊළඟට ඒක යහපත් දෙයක් නම් කල්පනා කරන්න කියනවා. බුදු ගුණ ටිකක් දැන් මම ඔන්න හිතනවා මම මේ දැන් මේ බුදු ගුණ ටිකක් මෙනෙහි කරන්න ඕනේ. දහම් ගුණ ටිකක් මෙනෙහි කරන්න ඕනේ. සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න ඕනේ කියලා ඔබ ඔන්න කල්පනා කරනවා. ඒතකොට ඒක දිගටම මෙනෙහි කරලා ඒක ක්‍රියාවට නංවන්න ඕනේ. ඒක යහපත් දෙයක්. හොඳ දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ දැන් මනසින් යමක් කල්පනා කර ඉන්නවා. ඔබ ඒ කල්පනා කර ඉන්න දේ ගැනත් ඔබ නුවණ පාවිච්චි කරන්න ඕනේ ඒ මොහොතේත්. කොච්චර සියුම්ද මේක. එතකොට ඔබ යමක් කල්පනා කර ඉන්න මොහොතෙත් ඔබ සිහිය නුවණ පාවිච්චි කරන්න ඕන. මම මේක කල්පනා කර හිටියොත් මේක මට යහපත්ද? අන් අයට යහපත්ද? මේක අකුසලයක්ද කුසලයක්ද කියලා ඒ මොහොතේ කල්පනා කරන්න කියනවා. එතකොට ඔබට තේරුණොත් අපේ මම මේ හිතන්නේ මොනවද මේ? අපි හිතමු කෙනෙක් මේ අකුසල් සහගත දේවල් කල්පනා කර ඉන්නවා කියලා. සැනකින් ඒක අතහරින්න ඕනේ. සැනකින් දැන් ධර්මයේ සඳහන් වෙන ඔය විතක්ක සන්තාන සූත්‍රවල එහෙම ඒක අතහැරලා වෙන දෙයක් කල්පනා කරන්න කියනවා. කුසලයක් සිහි කරන්න කියනවා. ඒ විදිහට උන්වහන්සේ වදාලා ඒක දුරු කරගන්න විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කල්පනා කර ඉන්න දේ කුසලයක් නම් ඔබ බුදු ගුණ ටිකක්, දහම් ගුණ ටිකක්, සංඝ ගුණ ටිකක් මෙනෙහි කර ඉන්නවනම්, ඔබ කරපු පිනක් මෙනෙහි කර ඉන්නවනම්, ඔබ අන් අයට යහපත කරන්න ඕනේ කී මෙනෙහි කර ඉන්නවනම්, අනේ මේ සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා කියලා මෙනෙහි කර ඉන්නවනම්, ඊළඟට අපි ගත්තොත් දැන් ඔබ ගිහි ගෙදර වාසය කරන අය හැටියට ගෙදර දොරේ කටයුතු ගැන අනේ මේ ගෙවල් දොරවල් අස්පස් කරන්න ඕනේ, අතුපතු ගන්න ඕනේ, මේ වළම් පිඟන් හොදන්න ඕනේ, මේක මටත් හොඳයි, අන් අයටත් හොඳයි. ඒවා හොඳ දේවල්. ඒවා මෙනෙහි කර ඉඳලා ඒවා ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ වගේ පුංචි දෙයින් තමයි අපේ සිත පිරිසුදු කරගන්න ඕන කරන තැනට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම ඔබ යමක් කල්පනා කරලා ඉවරයි. ඒක ගැනත් හිතන්න කියනවා මම මේ කලින් මේ ගෙවුණු පැය කීපය තුල මම මේ දේවල් නේ කල්පනා කරේ. හප්පී මං කල්පනා කරපු දේවල් මටත් හොඳ නෑ, අන් අයටත් හොඳ නෑ, දෙපැත්තටම හොඳ නෑ කියලා ඔබට තේරුණොත් මං ආයිනම් මේ වගේ දේවල් කල්පනා කරන්නේ කියලා අදිෂ්ඨාන කරගන්න ඕනි. ඔබ කල්පනා කරපු මේ පැය කීපය තුළ ඔබට ආපස්සට හැරිලා හිතද්දි නැවත අනේ කොච්චර දෙයක්ද මං බුද්ධානුස්සතිය වැඩුවා, මං ධම්මානුස්සතිය වැඩුවා, මං සංඝානුස්සතිය වැඩුවා, මං මෙස්සිත වැඩුවා, මං කරුණාව මුදිතා උපේක්ෂාව පැතුරුවා, අනේ මං ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයෙන් මේ ජීවිතයට ගලපා බැලුවා, මං විදර්ශනා කළා කියලා ඔබට සිහි වුණොත් අප්‍රමාණ සතුටක්, ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟ පැය කීපෙත් ඔබට ඒකම සිහි කර ඉන්න පුළුවන්. ඔබ යම් කායික ක්‍රියාවක් කර ඉන්න ගමන් ඔබට ඒක සිහි කර ඉන්න පුළුවන්. බලන්න කොච්චර සුන්දරයිද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට රාහුල ඔය වගේ මේ රාහුල අතීතයේ සිටි යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු, අතීතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු හිටියද ඒ සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන්ගේ කයින් කරන ලද ක්‍රියාව පිරිසුදු කළා නම්, වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසුදු කළා නම්, ඒ වගේම මනසින් කරන ලද
ක්‍රියාව පිරිසුදු කළා නම් ඒ සියලු දෙනාම ඔය ආකාරයෙන්ම විමසා බලා කියනවා කායික වාචසික මානසික ක්‍රියා පිරිසුදු කළේ. එහෙනම් මේ ධර්මයේ කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. අතීතයේ හිටිය උත්තමයෝ සියලු ඒ කියන්නේ අතීතයේ යම් තාක් බුදුවරු පහළ වුණාද? ඒ බුද්ධ ශාසනවල ඊළඟට සියලු බෝසත්වරු සියලු උත්තම ගුණවන්ත අය කය වචනයේ සිත පිරිසුදු කළා නම් පිරිසුදු කළේ ඔය ක්‍රමයටමයි කියනවා. ඒ වගේම පින්වත් රාහුල අනාගතයේ පහළවන යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඇද්ද ඒ සියලු දෙනාම කායික ක්‍රියාව පිරිසුදු කරන්නේ වාචසික ක්‍රියාව පිරිසුදු කරන්නේ මානසික ක්‍රියාව පිරිසුදු කරන්නේ ඔය ක්‍රමයටමයි කියනවා. බලන්න කොච්චර ලස්සනයිද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල වර්තමානයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන්ගේ කායින් කරන ලද ක්‍රියාව පිරිසුදු කරනවා නම් වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසුදු කරනවා නම් මනසින් කරන ලද ක්‍රියාව පිරිසුදු කරනවා නම් ඒ සියලු දෙනාම ඔය ආකාරයෙන්ම විමසා බලා තමයි කියනවා කයින් කරන ලද ක්‍රියාව පිරිසුදු කරන්නේ වචනයෙන් කරන ලද ක්‍රියාව පිරිසුදු කරන්නේ මනසින් කරන ලද ක්‍රියාව පිරිසුදු කරන්නේ. ඒ නිසා පින්වත් රාහුල මෙන්න මේ විදියටයි ඔබ පුහුණු විය යුත්තේ. එහෙනම් ඔබ අප සියලු දෙනාම පුහුණු විය යුත්තේ ඔන්න ඔය විදියටයි. ඒ තමයි විමසා බලාම කයින් කරන ක්‍රියාව පිරිසුදු කරගන්නවා. විමසා බලා වචනයෙන් කරන ක්‍රියාව පිරිසුදු කරගන්නවා. විමසා බලා හොඳින් විමසා බලා මනසින් කරන ක්‍රියාව පිරිසුදු කරගන්නවා කියලා ඕන් ඔය විදිහට කියනවා හික්මනට ඕනේ. ඉතින් ඒ නිසා ඔබ අප සියලු දෙනාටම අපගේ මේ සිත, කය, වචනය ඔය ආකාරයටම නුවණින් විමසා බලා යහපත් පැත්තට හරව ගන්න. යහපත් දේවල් කරන්න, පින් කරගන්න, කුසල් කරගන්න, ධර්මයේ හැසිරෙන්න, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඔබ අප සියලු දෙනාටම මේ උත්තම දහම් අවවාදය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැමදෙනා කෙරෙහි කරුණාවෙන් ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් උතුම් ධර්මානුශාසනාව සිදු කොට වදාළ අපගේ චර්යාව මොනතරම් පවිත්‍ර පාරිශුද්ධ උත්තම භාවයට පත් කරවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සතියන්ත සීල භාවනා වැඩසටහනේ අද සදැහැති දායකත්වයේ කැකිරාව පාර පලාගල යන ලිපිනේ පදිංචි පින්වත් සරත් විජේසිංහ පියාණන් සහ බී.කේ. ප්‍රේමාවතී පින්වන්ත මෑණියන් ඇතුළු පින්වන්ත දූ දරුවන් ඇතුළු කොට පවුලේ පින්වන්ත හැමදෙනා ඊළඟ අවස්ථාව අපි භාවනාව පිණිස වේලාවෙන් කරගන්න සූදානම් වෙන අවස්ථාවේ අපි මද අවසරයක් පිණිස විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.